समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, ප්‍රඥා නාලිකාව තුළින් ලෝකයේ පුරා විසිරුවා හරින ධර්ම දේශනා අතරින් තවත් එක් ධර්ම දේශනයක් තමනුත් ශ්‍රවණය කරන අතර සියලු ලෝකයාගේ ධර්ම අවබෝධය පිණිස ධර්ම දානමය පින්කමක් හැටියට ප්‍රචාරය කිරීම සඳහා පින්බර දායකත්වය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ දඹදෙණිය උදියාවල වත්ත දෙවන පටුමක පදිංචි නන්දා ස්වර්ණලතා තම්මිට මහත්මිය ඇතුළු සහෝදර පිරිස විසින්. අරමුණ 2013 මැයි මාස 31 වෙනි දින මිය පරලොව ගිය ටී.ඒ. අප්පුහාමි පියාණන්ට හා 2015 අගෝස්තු මාස 20 වෙනි දින මිය පරලොව ගිය ආර්.එම්. උක්කුමැණිකේ මෑණියන්ට මෙම ධර්ම දානීය පුණ්‍ය බලය උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනාව වේවා. තවද මීට වසර කීපයකට පෙර මියගිය විශ්‍රාමික මහා බැංකු නිලධාරී ටී.ඒ. තිලකරත්න බාප්පාටත් ටී.ඒ. මුතුමැණිකේ නන්දනියටත් ආර්.එම්. සියාතු බණ්ඩා මාමාටත් කේ.එම්. ඥානහාමි නන්දනියටත් මෙම ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් උතුම් නිවන් සුව ලැබීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නන්දා ස්වර්ණලතා තම්මිට මහත්මිය ඇතුළු සහභාගී වූ සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීමට මෙම පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝක පුරා පැතිරී ඇති වසංගත තත්වයෙන් ලොව ජනතාව මිදේවා. මෙන්න මේ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ධර්ම දානය ශ්‍රේෂ්ඨතම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ ධර්ම දේශනාව පිණිස මාතෘකාවක් වෙලා තියෙනවා. ස්වාමින් වහන්සේ කැමති මෙම ජීවිතයේදීම නිවීම සඳහා උපකාර වන දහම් කරුණු කීපයක් පහදා දෙන්න. වර්තමාන ජීවිතයේදීම නිවන් දැකීම නිර්වාණ අවබෝධය පිණිස දහම් කරුණු කීපයක් පහදා දෙන්න. ඉතින් මේ ලෝකේ යම් කිසි කෙනෙක් නිවෙනවා කියන්නේ එනිවීම නැවත හට නොගන්න ආකාරයට නිවීමක්. යම් දෙයක් යම් තැනක නැවත හට ගන්නවා නම් ඒක නිවීමක් නැහැ. අපි උදාහරණයක් ගත්තොත් යම් ගහක් තියෙනවා. මේ ගහ පළදරන ගහක්. මේ පළදරන ගහ ඒ ගහේ පළ නැවත පොළොවට පතිත වෙනවා. ඒ පතිත වෙන පළ නැත්නම් ඒ ගෙඩි අපි කියමු අබ ගහක් කියලා. ඒ අබ ගහේ ගෙඩි හට ගන්නවා. ඒ හට ගන්න ගෙඩි අපි ප්‍රයෝජනෙට ගන්නවා. අරගෙන ඒ අබ ගෙඩියේ ඇටය අප
අපි දන්න එක හරි රසයි, ප්‍රණීතයි, මිහිරි. ඒ අඹ ඇටේ අපි නැවත රෝපණය කරනවා. අතර එයින් තවත් අඹ පැලයක්. ඒ අඹ පැලේ වැඩිමෙන් තවත් අඹ ගහක්. ඒ අඹ ගහේ නැවතත් අඹ පළ. මේ ආකාරයෙන් මේ අඹ ගහේ ප්‍රවෘත්තිය නැත්නම් මේ අඹ ගෙඩිවල ඒ ප්‍රවෘත්තිය පැවැත්ම නොසිඳී පවතිනවා. නැවත නැවත ඒ අඹ ගහේ ගෙඩි හට ගන්නවා. ඒ ගෙඩි ප්‍රයෝජනයට අරගෙන එහෙම නැත්නම් ඒව බිමට වැටිලා ප්‍රයෝජනයට නොගත්තත් ඒත් පැලවෙනවා. ඒ පැලවෙලා නැවත අඹ ගහක් එක ක්‍රමක්‍රමයෙන් වැඩිලා නැවත අඹ ගෙඩි හට ගන්නවා. මේ ආදී වශයෙන් අති දීර්ඝ කාලයක් දැන් මේකේ මුල හොයන්න බෑ කාටවත්. යම් කිසි කෙනෙක් මුල ගැන කතා කරනවා නම් ආවේ ඉස්සෙල්ලා අඹ පැලයේද එහෙම නැත්නම් අඹ ඇටයේද? මොකද අඹ පැලයක් හට ගන්න නම් අඹ ඇටයක් ඕනේ. අඹ ඇටයක් පැලවෙන්නේ නැතුව අඹ පැලයක් හට ගන්න බෑ. අඹ ඇටේ පැලවුනේ නැත්නම් අඹ පැලයක් හට ගන්න බෑ. එමනම් අඹ ගහක් එන්නේ නැහැ. ඒකෙන් අඹ ගෙඩි එන්නේත් නැහැ. එහෙනම් ඉස්සෙල්ලා අඹ ගහද අඹ ඇටේද කියලා හොයන්න ගියොත් ජීවිත කාලයම ගත වේවි. ඒකට උත්තරයක් හොයන්න බෑ. හැබැයි අපට පුළුවන් ඒ අඹ ගහ නිසා ඉදිරි අනාගතේ හටගන්න අඹ ගස් පරම්පරාව නැති කරන්න. ඒ කියන්නේ ඒ අඹ ගහ නිසා. නැත්නම් ලෝකයේ තියෙන අඹ ගස් ඔක්කොම නැති කරන්න. මේ ඒ අඹ ගහ නිසා අනාගතයේ ඇති වෙන අඹ පරම්පරාව නවත්තන්න පුළුවන්. ඒ කොහොමද? මේ මහා විශාල අඹ ගහ කපනවා. කපලා ඒකේ සියලුම මුල් ටික උදුරනවා. සාමාන්‍ය පුංචි මුලක්වත් තියන්නේ. හීනි පුංචි මුලක්වත් තියන්නේ නැතුව සියලුම මුල් ටික උදුරනවා. සියලුම මුල් ටික උදුරලා අර අඹ ගහත් ඒ මුලුත් පුංචි කෑලි වලට කපනවා. කොලාතු ඒ කඳ පුංචි කෑලි වලට කපනවා. කෑලි වලට කපලා තදවුවේ වේලනවා. හොඳට වියලනවා. වියලලා ඒ ඔක්කොම එකට එකතු කරලා ගිනි තියලා පුච්චනවා. ඒ අඹ ගහ තවට කැපුවා, සියලු මුල් ටිකත් ඉදුරුවා, කඳත් කැපුවා, අතුකොලත් කැපුවා, හීනියට කැපුවා. කපලා හොඳට වියලනවා අවුවේ. තදවුවේ වියලනවා. වියලලා ඒ ටික ඔක්කොම එකට එකතු කරලා ගිනි තියලා පුච්චනවා. පුච්චලා මේ අලු ටිකක් අරගෙන ඒ පිච්චිලා තැන අලු තියෙනවා. පුංචි කෑලි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ ටිකත් අරගෙන සුළඟේ පොළනවා. ඒ කියන්නේ සුළඟට අල්ලලා පොළනවා. පොළලා ඒ කොල්ලේ යමක් ඉතුරු වුණත් ඒක ගිහිල්ලා ගඟේ සැඩපහර ගිල්ලනවා. එතකොට බලන්න ඒ අඹ ගහ නිසා අනාගතේ කවදාවත් ආය අඹ ගහක් හට ගන්න බෑ. ඒ අඹ ගහ නිසා. අනිත් අඹ ගස් ගැන නෙමෙයි කතා කරන්නේ, ඒ අඹ ගහ නිසා. ඒතර ඒ අඹ ගහේ ප්‍රවෘත්තිය පැවැත්ම, ඒ කියන්නේ අඹ පරම්පරාවේ පැවැත්ම. ඒ අඹ ගහ නිසා මතු හට ගන්න තියෙන පරම්පරාවේ අවසానයි. අන්න ඒ වගේ තමයි එහෙනම් නිවීම කියන්නේ ආයි නැවත හට ගන්න බෑ. හටගත්තොත් එතන නිවීමක් නෑ. ඒ නිවීම සිද්ධ වෙන්නේ දෙආකාරයකට කියන කාරණය බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා. සෝපදිස්සේස අනුපදිස්සේස. කියන්නේ ක්ලේශ පරිනිර්වාණය හා ස්කන්ධ පරිනිර්වාණය. ඉස්සලා පිරිනිවෙන්නේ කෙලෙස්. ඊට පස්සේ ඒ අතීතයේ කෙලෙස් නිසා හටගත්ත, ඒ කියන්නේ අතීත භවවල කෙලෙසීම නිසා කරගත්ත කර්මවල ප්‍රතිඵල වශයෙන් වර්තමානයේ පවතිනා වූ
විඥානයත් නාම රූපත් ආයතනත් ස්පර්ශයත් වේදනාවත් මම නැත්තම් ගත්තොත් රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ. තව පැත්තකින් ගත්තොත් ඇස කන නාසය දිව ශරීරය සිත. මෙන්න මේ කියපු කරුණු එකක්වත් නැවත හටගන්නේ නැහැ. ඒක ස්කන්ධ පරිනිර්වාණයෙන් තමයි අවසන් වෙන්නේ. හැබැයි ඉස්සෙල්ලා අවසන් වෙන්නේ කෙලෙස්. ක්ලේශ පරිනිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය වුණාට පස්සේ තමයි ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. මොකද කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ මේ ස්කන්ධයන් තුල. රූපස්කන්ධය තුල කෙලෙස් ක්‍රියාත්මකයි. වේදනා ස්කන්ධය තුල කෙලෙස් ක්‍රියාත්මකයි. සංඥා ස්කන්ධය තුල කෙලෙස් ක්‍රියාත්මකයි. සංස්කාර ස්කන්ධය තුල කෙලෙස් ක්‍රියාත්මකයි. විඥාන ස්කන්ධය තුල කෙලෙස් ක්‍රියාත්මකයි. ඒ නිසා අපි මේ ජීවිතයේදීම නිවීම සඳහා උපකාර වෙන දහම් කරුණු. එතකොට එහෙමනම් මේ භවයේදීම මේ ජීවිතයේදීම නිවෙන්න අවශ්‍ය නම් යම්කිසි කෙනෙක් එයා ඉස්සෙල්ලාම මේ කෙලෙස් කියන දේව ටික අඳුන ගන්න ඕනේ. කෙලෙස් කියන්නේ සිත කෙලෙසෙන ධර්මයන්ට. සිත අපිරිසිදු කරන යම් සිතුවිල්ලක් ඇතනම් සිත කිලිටි කරන යම් සිතුවිල්ලක් ඇතනම් ඒවට කියන්නේ කෙලෙස්. සිත දූෂ්‍ය කරන යම් සිතුවිල්ලක් ඇතනම් ඒවට කියන්නේ කෙලෙස්. අයනම් ඒ සිත කිලිටි කරන සිත දූෂ්‍ය කරන සිත අපිරිසිදු කරන ඒ සිතුවිලි ටික ඉස්සෙල්ලා අඳුන ගන්න ඕනේ. අඳුන ගන්න නම් අපිට හොඳ සිහියක් ඕනේ. හොඳ සිහියක් ඕනේ වඳුර ගන්න. එහෙම නැත්නම් ස්වභාවයෙන්ම වෙන්නේ සිත අපිරිසිදු වීම, සිත දූෂ්‍ය වීම, කිලිටි වීම. හොඳ සිහිය හා මනා නුවණ කියන ධර්මතා දෙක ඉදිරියෙන් තියාගෙන ඉන්න ඕනම කෙනෙකුට පුළුවන් කෙලස් ටික අඳුන ගන්න. කෙලස් දිහා බලන්න. කෙලස් හට ගන්න හැටි දකින්න. කෙලස් ක්‍රියාත්මක වෙන හැටි දකින්න. කෙලස් නිවෙන හැටි දකින්න. නිවෙනවා. නිවෙන්නේ කෙලස් නිවීම. දැන් මේකේ මාතෘකාව වෙලා තියෙන්නේ ජීවිතයේදීම නිවීම සඳහා. ඔව්. නිවීම නම් කෙලස් වල නිවීම පළමුවෙන්. එහෙනම් කෙලස් හටගන්නේ කොහොමද? කෙලස් කියන්නේ මොනවද? කෙලස් හටගන්නේ කොහොමද? කියන එක තේරුම් ගන්න ඕනේ. සිත අපිරිසිදු කරන සිතුවිලි අපි දන්නවා මෙන්න මේ ආකාරයට සිද්ධ වෙනවා. ඒ සිත අපිරිසිදු කරන සිත කිලිටි කරන ධර්මයන් නිසා මේ සිතේ ප්‍රවෘත්තිය ගිහිලා නවත්තන්නේ කර්ම කියන තැන. කර්ම කියන තැනයි නවත්තන්නේ. ඒ කොහොමද? අපි ගමු එකක්. අපි දන්නවා චක්කු කියන්නේ මොකක්ද කියලා. චක්කු කියන්නේ ඇසට. ඒකට සම්බන්ධ වෙන්නේ මොනවද කියලාත් ඔයත් දන්නවා. ඒකට බාහිරින් සම්බන්ධ වෙන්නේ රූප. දැන් මේ දෙක නිසා සිතක් උපදින බවත් ඔයත් හොඳට දන්නවා. ඒකත් දැන් මේ බණ අහලා හොඳට ශ්‍රවණය කරලා විතරක් නෙමෙයි ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙන ආකාරයත් හොඳට දැකලා දැන් දන්නවා මේ ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා කියලා. ඒතර ඇසයි රූපයයි නිසා හැදෙන සිත දෙතන තමයි පටන් ගන්න. ඒ පටන් ගන්න. ඒ කියන්නේ කර්ම සකස් වීම සඳහා ආරම්භය තමයි ඒ චක්කු විඥානය. දැසයි රූපයි ඕනතරම් තියලා චක්කු විඥානේ හටගන්නේ නැත්තම් අර කෙලෙසෙන කියන කෙලස් කියන ස්වභාවයට කෙලස් එක්ක සම්බන්ධ වෙලා කර්ම කියන ස්වභාවයට යනකම් අරන් යන්න බෑ. නමුත් සිතක් හට ගන්නවා. ඇස හොඳට තියෙනවා නම් බාහිර රූප හොඳට තියෙනවා නම් ඒ හට ගන්න සිත නවත්තන්න බෑ ලෝකේ කාටවත්. සිත හට ගන්නවා. ඒ හට ගන්න සිත අපි දකිනවා. අපි දකින්න ඕනේ.
මොකද කෙලෙස් අඳුරා ගන්න නම් මේ හට ගන්න සිත දකින්න ඕනේ. නැතුව මොකද මේ සිතේ ආරම්භය නිසා තමයි ඒකේ ප්‍රවෘත්ති ඊගාවට දිගටම යනවා. ඒ ප්‍රවෘත්තිය පැවැත්ම දිගටම ගියාම තමයි කෙලෙස්. තර කෙලෙස් ක්‍රියාත්මක වෙලා කර්ම කියන තැනට අරගෙන යන්නේ. දැන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ? දැන් ඇසට රූපයක් මුණ ගැහුනහම සිතක් හැදෙනවා. ඒ කියන්නේ ඒක රූප පිළිබඳව දැනගැනීමේ සිතයි. ඒතර විඥාණයෙන් කරන කාර්යය තමයි රූපය පිළිබඳව දැනගන්න. චක්ක විඥාණය. ඒතර රූපය පිළිබඳව දැනගැනීමේ සිතට චක්ක විඥාණය කියනවා. දැන් විඥාණය හටගත්තාම ඒ ශරණයෙන් අපිට ඇති වෙනවා විඳීමක්. ශරණයෙන් විඳිනවා. ඒතර ඒ විඳිනදී හඳුනා ගන්නවා. ඒ විඳිනදී හොඳද නරකද කියලා එක හඳුනා ගන්නවා. ඊට පස්සේ හොඳ වුණත් සිත බලවත් වෙනවා. නරක වුණත් බලවත් වෙනවා. හොඳ වුණත් බලවත් වෙන්නේ ආසාවෙන් හෙවත් ලෝභයෙන්. නරක වුණත් බලවත් වෙන්නේ ද්වේෂයෙන් හෙවත් අමනාපයෙන්. දැන් හොඳට බලන්න ඕනේ. හොඳට දකින්න ඕනේ. ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. දැන් විඥානය හටගත්තා. එතකොට හටගත්ත තැන විඳිනවා. තැන වේදනා. දැන් මේ කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශය කියලාත් ඇත්ත හොඳට දන්නවා. තින්න සංගති පස්සෝ. ඒකම විඳීම හට ගන්නවා. එතකොට හටගත්තාම මේ දේ විඳින දේ හඳුනා ගන්නවා හොඳ නරක වශයෙන්. හොඳද නරකද? ඒ හඳුනාගන්නේ සංඥාවෙන්. එතකොට හොඳ වුණත් ආසාවෙන් බලවත් වෙනවා. නරක වුණත් ඒක අකමැති නම් අමනාපේ තරහෙන් සිත බලවත් වෙනවා. මේක චිත්තක්ෂණයකට මේක සිද්ධ වෙන්නේ. ඒතරේ බලවත් වුණාම ඒකට කියනවා චේතනා කියලා. දැන් චේතනා කියන්නේ කර්ම. දැන් ඒ හටගත් විඥාණය තුල අර විඳීම වේදනා කියන ස්වභාවය. ඒ විඳීම තුල එනවා ඇලෙන ස්වභාවයක්. ඇලෙන ස්වභාවයක් හෝ ගැටෙන ස්වභාවයක්. අර අමනාපණන් එන්නේ ගැටෙන ස්වභාවයක්. හොඳ නම් එන්නේ ඇලෙන ස්වභාවයක්. දැන් උතර ඇලෙන ස්වභාවය ලෝභයයි. ගැටෙන ස්වභාවය ද්වේෂයයි. දැන් ඒ ඇලීමට හෝ ඒ විඳීම දැන් හොඳ නම් ඇලෙනවනේ අනිවාර්යයෙන්ම සිතින්. ඒ විඳීම හොඳ නැත්තම් අමනාපනේ. එහෙන් දෙක රූපේ පිළිබඳ. ඒතර එතන ඇති වෙන්නේ අකුසල මූල ධර්ම. මොකද්ද? ලෝභය. අර විඳින දේ පිළිබඳව ඇලීම කියන්නේ ලෝභයයි. ඒතර අමනාපනම් අකමැති නම් ගැටීම. ඒතකොට ද්වේෂයයි. දැන් මේ ඉන්නේ අකුසල මූල ධර්ම. දැන් පෙන්වන්නේ මේ කර්මයක් සකස් වෙන ආකාරය සිත කෙලසීම නිසා. ඒතර ලෝභය ක්ලේශයක්, ද්වේෂය ක්ලේශයක්. දැන් මේ දෙකටම සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවනේ. ඇයි ඉඩ දෙන්නේ? එයාට සතිය නැහැ. ඒ කියන්නේ සිහිය නැහැ. සම්මා සතිය නැහැ එයාට. නිවැරදි සිහිය නැහැ. යෝනිසෝ මනසිකාරය නැහැ. මනා නුවණ නැහැ. ඒතර යෝනිසෝ මනසිකාරය නැහැ, සිහිය නැහැ. ඒ තුළ තමයි අර ආස්වාව හෝ අමනාපය ඇති වෙන්නේ. සිහිය හා මනා නුවණ තියෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා ආසාව කියන ස්වභාවයට යන්න දෙන්නෙත් නැතුව අමනාපය කියන ස්වභාවයට යන්න දෙන්නෙත් නැතුව පාලනය කරන්න. ඒක කරන්න නම් හොඳ සිහියක් ඕනේ, මනා නුවණක් ඕනේ. ඒතර සතිය හා යෝනිසෝ මනසිකාරය විසින් අර කර්ම කියන තැනට අරගෙන යන්න දෙන්නේ නැහැ. කර්ම කියන තැනට අරගෙන යන්නේ කෙලෙසීම නිසා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කෙලෙස් නිසා කර්ම සකස් වෙනවා කියන කාරණය. සිතේ කෙලසීම, සිත දූෂ්‍ය වීම, කිලිටි වීම තුලයි කර්ම සකස් වෙන්නේ. එතකොට දැන් මේ විඥාණය හටගත්තා. ඒ හටගත්ත විඥාණය පිළිබඳව රූපය ලස්සනයි, අලංකාරයි. ඒතකොට විඳිනවා. ඒතකොට විඳින දේ හඳුනා ගන්නවා. දැන් විඳින දේ පිළිබඳව ඇලෙනවා.
දැන් හඳුනාගන්නේ වැරදි ආකාරයට. ඒතර විඳින්නේ ඒකත් විඳින්නේ වැරදි ආකාරයට ඒ සිත හටගත්ත නිසා. වැරදි ආකාරයට හටගත්ත සිත. කොහොමද වැරදි ආකාරයට හටගත්තේ? ඒ අසත් බාහිර රූපයත් ක්‍රියා දෙකක් හැටියට දකින්නේ. ඇස කියන්නේ ක්‍රියාවක්, බාහිර රූපය කියන්නේ ක්‍රියාවක්. ඒතර ක්‍රියා තමයි ඇසේ ක්‍රියාවකුත් නෙමෙයි, රූපේ ක්‍රියාවකුත් නෙමෙයි, ශක්තියින් හතරේ ක්‍රියාවක්. ඒක තමයි ඇත්ත. නමුත් අපට ඒ සත්‍ය සංගවල, ඇත්ත සංගවල අපට ඇසකුත් පෙන්නනවා, රූපෙකුත් පෙන්නනවා විඥාණයට. ඒතර විඥාණයෙන් රූපය පිළිබඳවයි දැනගත්තේ. ඒතර රූපය පිළිබඳව විඥාණයෙන් දැනගත්තේ නිවැරදි ආකාරයට නෙමෙයි. නිවැරදි ආකාරයට දැනගන්නවා නම් යම් කිසි කෙනෙක් එතන ඇති වෙන්නේ ප්‍රඥාව. විඥාණයෙන් දැනගත්තේ රූපය පිළිබඳ. ඒතර රූපයේ ස්වභාවයයි. ඇලෙන්න සුදුසුද ගැටෙන්න. ඒතර රූපය ලස්සන නම්, ප්‍රිය නම්, දැකුම් කළු නම් එතන ලෝභය ඇති වෙනවා. ආසාව ඇති වෙනවා. ආසාව ඇති වෙනවා කියන්නේම ක්ලේශයක්. ඒ කියන්නේ ලෝභය. එතකොට මේ රූපය තමන් අකමැති නම්, අප්‍රිය නම් ද්වේෂය. දැන් මේ ධර්මතා දෙක අකුසල මූල. ඒතර ওই ධර්මතා දෙක තියෙන තැන මෝහය අනිවාර්යයෙන්ම තියෙනවා. ලෝභයයි ද්වේෂයයි කියන ධර්මතා දෙක යම් තැනක ක්‍රියාත්මක වෙනවා නම් එතන අනිවාර්යයෙන්ම මෝහය තියෙනවාමයි. මෝහයත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. වෙන්නේ මෝහය නැත්තම්, මෝහය කියන්නේ මුලාව. නැත්නම් රැවටීම. රැවටුනේ අරමුණේ. දැන් අරමුණ තමයි බාහිර රූපය. ඒ තමයි රූපාරම්මන කියන්නේ. ඒතර රූපාරම්මන, රූපය අරමුණක් වෙනවා. අරමුණේ තම මුලා වුණා. ඒ කියන්නේ රැවටුණා. ඒතර මෝහයයි. එහෙනම් මෝහය නිසා තමයි අර ඇලීම සහ ගැටීම කියන දෙකම සිද්ධ වෙන්නේ. ඇලෙන්නේ, ඇලුනා නම් සිත එතන ඒක ක්ලේශයන්ගේ ආරම්භය. ඇලිච්ච ගමන් ක්ලේශයක්. එනවා කියන්නේ ලෝභය. අමනාපුණා නම් එතන ගැටීම. ඒතර ඇලීම සහ ගැටීම කියන ධර්මතා දෙක ක්‍රියාත්මක වෙන්නේ මෝහය නිසාමයි. ඒතර මෝහය කියන්නේ මුලා වුණා. කොහෙද මුලා වුනේ? රූපාරම්මනේ. ඒක නිවැරදිව දැනගත්තේ නැහැ, නිවැරදිව දැක්කේ නැහැ. ඒතර ක්ලේශ පරිනිර්වාණය ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ ක්ලේශ පරිනිර්වාණය. එහෙමනම් කෙලෙස් සකස් නොවන ආකාරයට සිත පවත්වන්න ඕනි. මොකද කෙලෙස් කියන එක පවතින්නේ සිතේ. කෙලෙස් හටගන්නේ සිත මූලිකව. කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ සිතේ. එහෙනම් දැන් නිවැරදිව දැනගෙන, නිවැරදිව දැකගෙන ගියොත් කෙලෙස් හට නොගන්න ආකාරයට මේ ඇසයි රූපය නිසා හටගන්න සිත, ඇස රූප චක්ක විඥාන, ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශයමයි. ඒ කර්ණ තුන එකතු වෙච්ච තැන නියත වශයෙන් ස්පර්ශයයි තියෙන්නේ. එතකොට මේ විඥාණයට එතනින් එහාට යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝභය ක්‍රියාත්මක වෙන්න දෙන්නේ, ද්වේෂය ක්‍රියාත්මක වෙන්න දෙන්නේ. ඒ දෙක ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැත්නම් එතන මෝහය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූල ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතන මානෙ ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. මානෙ ඉන්නේ තරමුණේ මුලා වීම නිසා. රැවටීම නිසා. ඒ නිසා තමයි මේ සියලු අකුසල ධර්මයන්ට, සියලු ක්ලේශ ධර්මයන්ට මූල හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෝහය හෙවත් අවිද්‍යාව. මෝහය කියන්නේ අරමුණේ රැවටෙන මුලා වුණා. එතකොට දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා එතන. මානෙ ක්‍රියාත්මක වෙනවා, දිට්ඨිය. ඒතකොට ලෝභය ක්‍රියාත්මකයි, ද්වේෂය ක්‍රියාත්මකයි, මෝහය ක්‍රියාත්මකයි, මානෙ ක්‍රියාත්මකයි. දිට්ඨිය කියන්නේ වැරදි දැකීම. කොහොමද වැරදියට දැක්කේ? එයා දැක්කේ ඇසක්. එයා දැක්කේ රූපයක්. ඒ අනුව එයා ගත්තේ බලන කෙනෙක්, දකින කෙනෙක්, පෙනෙන කෙනෙක් එයා ගත්තේ.
එතකොට ඒ සිතුවිල්ලත් වැරදි. ඇස කියලා ගත්තද ඒකත් වැරදි. ඒ සිතුවිල්ලත් වැරදි. රූපයක් කියලා ගත්තද ඒ සිතුවිල්ලත් වැරදි. එතකොට අරමුණේ මුලා වෙලා. දැන් බාහිර ඒ රූපාරම්මණය මුලා වුණා, රැවටුණා. ඇස කියන්නේ රූපයන්නේ. ඇසට පේන බාහිර රූපයත් රූපයක්. එතකොට දැන් රැවටුණා. රැවටුනේ කොහොමද? නිවැරදිව දන්නේ නැහැ, නිවැරදිව දකින්නේ. ඇස දකිනවා නම් යම්කිසි කෙනෙක් නිවැරදිව සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට, බාහිර රූපය දකිනවා නම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට, ඒ දෙක නිසා හැදෙන සිතක් එක ෂණයෙන් ඒ ධර්මතා දෙක නිසා හැදෙන සිත දකිනවා නම් එයාට පුළුවන් කෙලෙස් සකස් වීම නවත්තන්න. නැතුව නවත්තන්නේ. කවදාවත් නවත්තන්න බෑ. නිවැරදිව දැන ගැනීම, නිවැරදිව දැක ගැනීම තුළ කෙලෙස් හටගෙන ක්‍රියාත්මක වෙන ආකාරය නවත්තන්න පුළුවන්. හටගන්න දෙන්නෙත් නැතුව. ඒතර හටගත්තේ නැත්නම් ක්‍රියාත්මක වෙන්නෙත් නැහෙනි. හටගත්තොත් නේ ක්‍රියාත්මක වෙන්නේ. හට නොගන්න ආකාරයට සිත ගෙනියන්න පුළුවන්. කොහොමද ගෙනියන්නේ? ඒතර නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. ආසාව හටගන්නේ. ලෝභය හටගන්නේ. නිවැරදිව දැන ගැනීම, නිවැරදිව දැක ගැනීම. ඇස වෙනුවට ක්‍රියාව දකිනවා, බාහිර රූපය වෙනුවට ක්‍රියාව දකිනවා. ඒ ක්‍රියාවේ වේගය දකිනවා, ඒ ක්‍රියාවේ ඇතිවීම දකිනවා, නැතිවීම දකිනවා. එතකොට ඒ ක්‍රියා දෙක නිසා හටගන්න අලුත් ක්‍රියාව දකිනවා. ඒ තමයි සිතේ ක්‍රියාව. චක්ක විඥානයේ ක්‍රියාව. එතනදී දකිනවා හේතු සම්බන්ධතාවයෙන් ඵල හට ගන්න ආකාරයක් දකිනවා. හේතු දෙක නිරුද්ධ කළොත් ඵලය නිරුද්ධ වෙන ආකාරයත් එයා දකිනවා. ඒ කියන්නේ සයි රූපයයි නැත්තම් ඒ සිත හදන්න බෑ කියන කාරණේ ආ නිවැරදිව දැනගන්නවා විතරක් නෙමෙයි, නිවැරදිව දැක ගන්නවා. දැන් එයා විඳින්නේ නැහැ එතන. ඒ විඳින්නේ නැත්තේ එයා දන්නවා විඳින්න කෙනෙක් නැහැ කියලා. විඳීමේ සිතක් හදන්නේ එයා. මොකද විඳීමේ සිතක් හැදුවොත් ඒ විඳීමේ සිත හදන්නේ ආසාව නිසා. ආසාවෙන් නෙවිඳින්නේ. කැමැත්තෙන් විඳින්නේ. ඒතර ආසාවෙන් කැමැත්තෙන් විඳීමේ සිතක් හැදුවොත් එයා දන්නවා එතන ක්‍රියාත්මක වෙන්නේ ලෝභය කියලා. ඒක තමන්ට ආකාරයෙන් ආස්වාදේ විඳීම විඳින්න බැරි නම් එතන ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂය කියලා එයා දකිනවා. ඒතර එයාට මූලිකවත් ඒ ආකාරයෙන් සිත ක්‍රියාත්මක වෙන්න මූලික වෙන්නේ වැරදි දැකීම. ඒ කියන්නේ මෝහය. මෝහය කියන්නේ අරමුණේ මුලා වුණා. ඒතර අරමුණේ මුලා වුණා නම් එතන නියත වශයෙන්ම දිට්ඨිය තියෙනවා. නිවැරදිව දකින තාක්, නිවැරදිව දැනගන්න තාක්කල්, නිවැරදිව දකින තාක්කල් දිට්ඨි. තාක්කල් දිට්ඨි. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගත්තොත් සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියට ආපු පුච්චරයකට සිත ආසාවෙන් බලවත් වෙන්නෙත් නැහැ, තරහෙන් බලවත් වෙන්නෙත් නැහැ. ආසාවෙන් බලවත් වෙන්නේ නැත්තම්, තරහෙන් බලවත් වෙන්නේ නැත්තම් මෝහයක් එතන ඇත්තෙත් නැහැ. ආසාව ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අමනාපය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්, ආසාවත් අමනාපයත් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් එතන මෝහය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෝහය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් එතන මානය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර වැරදි දැකීම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විචිකිච්ඡාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ සැකය. ඒකත් අයින් වෙනවා. සැකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ නිවැරදි ආකාරයෙන් දකින්නකොට එයාගේ සිත අකර්මණ්‍ය වෙන්නේ. අලස ගතිය, කම්මැලිකමක් එන්නේ. අර නිවැරදි දර්ශනය එනකොට ඒ නිවැරදි දර්ශනය තව තවත් පිරිසිදු කරගන්න, හොඳින් දකින්න, හොඳින් දැකලා හොඳින් තහවුරු කරගන්න එයාට ඇති වෙන්නේ ලොකු ඕනකමක්. ඒ සඳහා එයාට එන හොඳ වීරියක්. තීන මිද්දෙන්නෙත් නෑ. ඒතර ඒ නිවැරදි ක්‍රියාව බලාගෙන ඉන්නකොට සිත උද්දච්චයට යන්නෙත් නෑ.
උද්දච්චය කියන්නේ සිත වික්ෂිප්ත වෙන. විවිධ අරමුණු ඔස්සේ යාමටයි උද්දච්ච කියලා කියන්නේ. දැන් මේ ධර්මතාවයන් නිවැරදි ආකාරයෙන් මෙනෙහි කරලා නිවැරදි ආකාරයෙන් මන නුවණින් යුක්තව බලාගෙන ඉන්න කෙනෙකුට උද්දච්චය එන්නේ නැහැ. ඒතර ලෝභයෙන්ෙත් නැහැ, ද්වේෂයෙන්ෙත් නැහැ, මෝහයෙන්ෙත් නැහැ, මානෙන්ෙත් නැහැ, ditthියෙත් නැහැ, විචිකිච්ඡාවක් නැහැ, තීන මිද්දයක් නැහැ, රසකම එකක් නැහැ, උද්දච්චයක් නැහැ, අහිරිකානෝතප්ප. එතකොට ලැජ්ජ නැතිකම, බය නැතිකමත් එන්නේ. එයාට ලැජ්ජ බයක් ඇති වෙනවා. අනේ මෙච්චර දවසක් මෙච්චර කාලයක් මගේ සිත මේ අපිරිසිදු වෙච්ච ආකාරය පිළිබඳව එයා ලැජ්ජ වෙනවා. එයාට බයක් ඇති වෙනවා. ඇයි බයක් ඇති වෙන්නේ? බයක් ඇති වෙනවා මේ ධර්මතාවයන් මේ සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉදිරියටත් ඉඩ දුන්නොත් එයාට මොකද වෙන්නේ කියලා. නිවෙන්න බෑ කියලා. කවදාවත් නිවීමක් නැහැ. ඇයි? කෙලස් ක්‍රියාත්මක වෙන තාක්කල් නිවීමක් නැහැ. කෙලස් නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ඒ කෙලස් නිවොත් ඒක ක්ලේශ පරිනිර්වාණයයි. දැන් ඔය ගත්ත එකක්. එක ධර්මතාවයක්. දැන් බලන්න අපිට ඇසක් තියෙනවා. එතකොට බාහිර රූපයක් තියෙනවා. ඇසක් තියෙනවා. ඇස හොඳට පේනවා. ඒකට බාහිර රූපයක් ගැටෙනවා. අනුවසිතක් හැදෙනවා. හැබැයි ඒක අපි ගන්නෙ මේ පෘථග්ජන පුච්චලය ගන්නෙ බලන කෙනෙක් හැටියටනේ. දකින්න කෙනෙක් හැටියටනේ. නමුත් සත්‍ය වශයෙන් දකින්න, සත්‍ය වශයෙන් දැනගන්න බලන කෙනෙක් නැහෙනි. පෙනෙන කෙනෙක් නැහෙනි. දකින්න කෙනෙකුත් නැහෙනි. දකින්න කෙනෙක්, බලන කෙනෙක්, පෙනෙන කෙනෙක් නැහැ. ක්‍රියාමාත්‍රයන්. දර ක්‍රියාමාත්‍රයන් ඇසෙයිත් නෙමෙයි සතර මහා ධාතුන්ගේ. බාහිර රූපෙත් නෙමෙයි සතර මහා ධාතුන්ගේ. ඒ ක්‍රියා දෙකේ ප්‍රතිඵලයක් හැටියට තමයි එතන ඉඳලා දිගටම ක්‍රියාත්මක වෙන්නේ. ඒ තමයි චක්කු විඥානය. රූප පිළිබඳව දැනගැනීමේ සිත. රූපේ මුලා වුණොත්, රූපේ රැවටුණොත් එතන අවිද්‍යාව හේවත් මෝහයයි. ඒ මෝහය තුල තර මෝහය තමයි මේ සෑම දෙයකටම මුල් වෙන්නේ. සියලු අකුසල වලට සාධාරණයි මෝහය. තර මෝහය තුල එයා දකින්නේ මෝහය කියන්නේ රැවටිලා. එහෙනම් එයා දකින්නේ පුච්චලයක් මේ සියලු දේවල් කරන හැටියට, පුච්චලයක් බලන හැටියට, පුච්චලයක් දකින්න හැටියටයි එයා ගන්නෙ, දකින්නේ මෝහය තුල. අර නිවැරදි දැකීම තුල, නිවැරදි අවබෝධය තුල, නිවැරදි දර්ශනය තුල එයා ආසාවට ඉඩ දෙන්නේ. ආසාවට ඉඩ දෙන්නේ. ඒ ආසාවට ඉඩ දෙන්නේ නැති. ආසාවක් ඇති වෙන්න සිතුවිල්ලක් විතරයි කියලා එයා දැනගන්නවා. ඒ සිතුවිල්ලේ නිවැරදි ස්වභාවය එයා දන්නවා. ඒතර ඇස අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන්ගෙන් යුක්ත බව දකිනවා. බාහිර රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන්ගෙන් යුක්ත බව දකිනවා. ඒ දෙක නිසා හටගත්ත සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා. ඒ සිත ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශය දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒ ලක්ෂණ තුන නිවැරදිව දකිනවා. ඒ කර්ණ තුන එකතු කරපු ස්පර්ශය. ඒ ස්පර්ශයෙන් නිසා විඳීමේ සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ඒ නිවැරදි ලක්ෂණය එහි ගැබ් වෙලා තියෙන නිසා, එහි ඇතුළත් නිසා. ඒක කොහොමද තේරුම් ගන්නෙ? එතකොට ඇස නැහැ. තියෙන්නේ ක්‍රියාවක්. ඒ ක්‍රියාව ශක්තියින් හතරේ ඉපද බිඳිනවා. ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා නම් එතන තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්. ඉපද බිඳිනවා නම් එතන තියෙන්නේ දුක්ඛ ස්වභාවයක්. අනිත්‍ය තුල ගැබ් වෙලා තියෙන්නේ දුක්ඛ ස්වභාවය. ඒ දුක්ඛ ස්වභාවය තුල තියෙන්නේ අනාත්ම ස්වභාවයක් තමාට ඕන විදිහට. පාලනය කරන්න බෑ. ඒ ඇතිවීම හා නැතිවීම කියන එක තමන්ට ඕන ආකාරයට පාලනය කරන්න බෑ. ඒ ක්‍රියාව තමන්ට පාලනය කරන්න බෑ.
සතර මහා ධාතුන්ගේ ක්‍රියාව කවුද පාලනය කරන්නේ? කාටද පාලනය කරන්න පුළුවන්? හැබැයි පාලනය කරන බලවේගයක් තියෙනවා. ඒකත් දැනගන්න ඕන, ඒක දැක ගන්න ඕන. දැන් ඒක තමයි කර්ම කියන්නේ. අද මේ සිතේ කෙලෙසීම නිසා. ඒතර මේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, මානයයි, ditthiyයි, විචිකිච්ඡාවයි, තීන මිද්දයයි, උද්ධච්චයයි, අහිරික අනෝතප්ප කියන මේ දස ක්ලේශයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කර්ම කියන ස්වභාවයට යනවා. කර්ම කියන්නේ චේතනාවලට. චේතනා කියන්නේ අபிසංස්කාර විඥානය. අபிසංස්කාරය. ඒතර සංස්කාරය අபிසංස්කාරයක් බවට පත් වුනොත් ඒක කර්මයක්. ඒතර සංස්කාරයක් අபிසංස්කාරයක් බවට පත් වෙන්නේ කොහොමද? දැන් මේ සියලුම දේවල් සංස්කාරනේ. සබ්බේ සංඛාර කියලා ගත්තොත් සියලුම දේවල් සංස්කාර. නාම රූප දෙකම ගත්තා ඒ සංස්කාර. නාම රූප දෙක තුලනේ සියල්ල තියෙන්නේ. එහෙනම් නාම රූප දෙකම සංස්කාර. දැන් එතකොට සංස්කාරයක් කොහොමද අபிසංස්කාරයක් බවට පත් වෙන්නේ? අபிසංස්කාර කියන්නේ ප්‍රවෘත්ති විපාක හා ප්‍රතිසන්දි විපාක. කියන්නේ මතු භවයක් සකස් වීමට කියනවා ප්‍රතිසන්දි විපාක. ඒ සකස් වෙච්ච භවයේ පැවැත්මට කියන්නේ ප්‍රවෘත්ති විපාක. දැන් මේ දෙක සිද්ධ කරන්නේ මේ කරුණු දෙක සිද්ධ කරන්න ඉදිරිපත් වෙන්නේ කර්මයයි. දැන් අර නිවැරදිව නොදන්න නිවැරදිව නොදකින නිසා දැන් කොහොමද කර්මයක් සකස් වෙන්නේ? එහෙම නැත්නම් අபிසංස්කාරයක් බවට පත් වෙන්නේ. සංස්කාරයක් අபிසංස්කාරයක් බවට පත් වුනොත් ඒක නියත වශයෙන්ම හොඳට දැනගන්න, හොඳට දකින්න ඒක කර්ම විඥානයක්. නිකම් විඥානයක් නෙමෙයි ඒක. ඒක කර්ම විඥානයක්. ඒතර කර්ම විඥානයක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද මේ නිකම් විඥානය? දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ කෙලස් ගැන. කෙලස් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේක අසමූලික කරගෙන කෙලස් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි දැන් කතා කරා. දැන් බලන්න මේ කෙලස් නිසා කර්ම සකස් වෙන්නේ කොහොමද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි කෙලස් නිසා කර්ම කරනවා. කෙලස් නිසා කර්ම හට ගන්නවා. ඒතොර කෙලස් කියන්නේ නාම ධර්මයක්. කර්ම කියන්නේත් නාම ධර්මයක්. ඒතර මේ නාම ධර්මයන්ට ප්‍රත්‍යවීමක් මෙතන තියෙන්නේ. නාම ධර්මයන්ට ප්‍රත්‍යවීමක්. කියන්නේ දැන් මෙච්චර වෙලා කතා කළා අපි ලෝභය ගැන. ඒක නාම ධර්මයක්. ද්වේෂය ගැන කතා කළා ඒක නාම ධර්මයක්. මෝහය ගැන කතා කළා ඒක නාම ධර්මයක්. මානය ගැන කතා කළා ඒක සිතේ ඇති වෙන්නේ නාම ධර්මයක්. දිට්ඨි ගැන කතා කරා ඒ කතා කළේ දිට්ඨි කියන්නේ තොර සිතින් දකින්නේ වැරදි ආකාරයට ඒක නාම ධර්මයක්. විචිකිච්ඡාව ඇති වෙන්නේ සිතේ ඒක නාම ධර්මයක්. තීන මිද්ද ඇති වෙන්නේ සිතේ ඒක නාම ධර්මයක්. උද්ධච්චය ඇති වෙන්නේ සිතේ ඒක නාම ධර්මයක්. අහිරිකානෝතප්ප ඇති වෙන්නේ සිතේ. ලැජ්ජ නැතිකම, බය නැතිකම ඇති වෙන්නේ සිතේ. මේ සියලුම දේවල් නාම ධර්ම. මේ කෙලස් කියන මේ සියලුම දේවල් නාම ධර්ම. ඒ නාම ධර්මයන් කොහොමද නැවත නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙන්නේ? ඒ නැවත නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙන්නේ මෙහෙමයි. දැන් අපි කියවනේ ඇසයි රූපයයි නිසා චක්කු විඥානය කියලා. ඒක දැන් දන්නවනේ හොඳටම. රූප පිළිබඳව දැනගැනීමේ සිත කියන එක. දැන් මේ තුන් කරුණ එකතු ස්පර්ශය කියලා එකක් දැන් හොඳට දන්නවා. මේ හොඳට දැන් බණ අහලා තියෙනවා. මේ ගැඹුරු බණ දැන් හොඳට අහලා තියෙනවා. ඒ අය හොඳට දන්නවා. හැබැයි මේ පිළිබඳව අහන්නේ නැති අයට නම් මේවා තේරෙන්නේ නැහැ. මේ මොනවද මේ කියන්නේ කියලා. ඒතකොට දැන් ඒ කෙලෙසීම නිසා කර්ම සකස් වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි කර්මයක් සකස් වෙන්නේ. දැන් අපට අවශ්‍ය කරන කර්ම සකස් නොවන ආකාරයට සිත පවත්වන්න. හැබැයි සකස් වෙනවා. සකස් වෙන්නේ අර සතිය හා යෝනිසෝ මනසිකාරය නැහැනේ අග. පෘථග්ජන පුජ්‍යලයට නැහැ. නිකන් ඉන්න පුජ්‍යලයට සිහිය නැහැ. යෝනිසෝ මනසිකාරයත් නැහැ. මන නුවණ නැහැ. දැන් ඒ නිසා තමයි අර තින්නම් සංගති පස්සෝ. එතකොට ඇස
බාහිර රූප දෙක නිසා හැදෙන සිත තුන් කරුණු එකතු කරන ඒ තුන් කරුණු එකතු ස්පර්ශයයි ස්පර්ශය නිසා විඳිනවා. එයා ස්පර්ශය නිසා විඳිනවා. විඳින්නේ ආසාවෙන්. දැන් පෙන්වන ඉස්සෙල්ලා කෙලසට ගන්නාක. ඒතර විඳින දේ හඳුනා ගන්නවනේ. හඳුනාගන්නේ සංඥාවෙන්. ඒ හඳුනාගන්නේ සංඥාවෙන් හඳුනාගෙන ඊට පස්සේ දැන් හඳුනාගත්ත දේ පිළිබඳව සිත තදින් ගන්නවා. විඳින දේ පිළිබඳව සිත තදින් ගන්නවා. දැන් විඳින දේ පිළිබඳව ඇලෙනවා. ඒතර හඳුනා ගන්න දේ පිළිබඳව ඇලෙනවා. දැන් හඳුනාගන්නේ වැරදි ආකාරයට. ඒක අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට නෙමෙයිනේ හඳුනාගත්තේ. ඒක රූපයක් හැටියට හඳුනාගත්තා. රූපේ ලස්සන බැලුවා. ඒකේ අලංකාර ස්වභාවය බැලුවා. ඒතර හඳුනාගත්තේ වැරදි ආකාරයට. ඒ අනුව සිත බලවත් වෙනවා. ඒ අනුව සිත බලවත් වෙනවා. ඒතර වේදනා අපි දන්නවා දැන් චක්කු සම්පස්සජා වේදනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර චක්කු කියන්නේ ඇස. බාහිර රූප දෙක නිසා සිත. තුන් කරුණු එකතු ස්පර්ශය ස්පර්ශය නිසා විඳීම. පස්සපච්චය වේදනා. මේ ආකාරයට නිවැරදිව ක්‍රියාත්මක වෙනවා විඳින දේ හඳුනා ගන්නවා. හඳුනාගන්නේ සංඥාවෙන්. එතන සිත බලවත් වෙනවා. ඒකට කියනවා චේතනා කියලා. චේතනා කියන්නේ කර්මයයි අන්න සංස්කාරය අபிසංස්කාරයක් බවට පත් කරා. දැන් සංස්කාර කිව්වේ විඥාණයට කියන්නේ සංස්කාර. ඒ සබ්බේ සංඛාර කිව්වම සියලුම දේවල්යි තියෙන්නේ. සබ්බේ සංඛාර. එතකොට නාම රූප කිව්ව සංස්කාර. දැන් මෙතනදී කතා කරන්නේ මේ සංස්කාර කතා කරන්නේ කර්ම ගැන. කර්ම ගැන කතා කරන්නේ. ඒ කියන්නේ කර්මයක් මේ සිතේ කෙලෙසීම නිසා කර්මයක් සකස් වෙන ආකාරය කියන්නේ. ගැඹුරුයි මේක. බෑ හොඳට සිතින් විමසුවොත් හොඳට දකිනවා, හොඳට දැනගන්නවා, හොඳට දැක ගන්නවා. දැන් අර විඥාණය අසයි රූපයයින් නිසා විඥාණයට ඇති වෙලා නැති වෙලා යන්න දුන්නේ නෑනේ. ඒ හටගන්න සනේම ඇති වෙලා හට ගන්නවා. ඒකට කියනවා උදය කියලා. ඒ හට ගන්න සනේම නැති වෙනවා. ඒකට කියනවා වැය කියලා. ඒ උදය වැය දෙක ක්‍රියාව එතනින් අවසන් කරන්නේ. එතොන් ඒ කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශය. එතන ස්පර්ශය සිද්ධ වෙනවා. දැන් අර විඳිනවනේ. දැන් විඳීම තුළ ඒ විඳින දේ හඳුනාගත්තාම හඳුනාගත්ත දේ පිළිබඳව බලවත් වෙනවා. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන චක්කු සම්පස්සජා චේතනා. චක්කු සම්පස්සජා වේදනා. චක්කු සම්පස්සජා සංඥා. චක්කු සම්පස්සජා චේතනා. දැන් ඉස්සෙල්ලාම දේශනා කරන්නේ චක්කු සම්පස්සජා වේදනා. ආවිඳිනවා. චක්කු සම්පස්සජා සංඥා. ඊට පස්සේ තමයි චක්කු සම්පස්සජා චේතනා. ඒතකොට චේතනා කියන්නේ කර්මයයි. සංඥා කියන්නේ හඳුනා ගැනීම. ඒතකොට ඒකටත් ප්‍රත්‍ය ස්පර්ශයයි. වේදනා චක්කු සම්පස්සජා වේදනා ඒ වේදනාවට ප්‍රත්‍ය ස්පර්ශයයි. දැන් විඳින දේ හඳුනාගත්ත දේ පිළිබඳව සිත බලවත්. දැන් බලවත් වුණාම දැන් අර විඥාණය දැන් ඇසයි රූපයයි නිසා හටගත්ත විඥාණය දැන් කර්ම විඥානයක් බවට අරගෙන ගියා. ඒකයි මේ පෙන්වන්නේ. මේ කෙලෙස් නිසා කර්ම සකස් වෙන ආකාරය. සිතේ කෙලෙසීම, සිත දූෂ්‍ය වීම, සිත අපිරිසිදු වීම නිසා කර්ම සකස් වෙන ආකාරයයි මේ පෙන්වන්නේ නිවැරදිව. ඒතර නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. නිවැරදිව දැකගත්තද සම්මා දිට්ඨි. ඒකට කියන්නේ සම්මා දිට්ඨි. නිවැරදිව කල්පනා කරාද සම්මා සංකප්පයයි. ඒ දෙක සම්මා දිට්ඨි හා සම්මා සංකප්පය කියන්නේ ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාවයි. විශේෂ දර්ශනය තුළින් ලබාගත් අවබෝධයයි. ඒක තමයි විදර්ශනා ප්‍රඥා කියන්නේ. විශේෂ දර්ශනය තුළ නිවැරදි දර්ශනය තුළ ලබාගත් අවබෝධය විදර්ශනා ප්‍රඥාවයි. විදර්ශනා ප්‍රඥාවෙන් තමයි නිවන් දකින්නේ. විදර්ශනා ප්‍රඥාව නැති කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න කියන්නේ ඒකයි.
දැන් එතකොට අර විඥානය ඇති වෙලා එතනම නැති වෙලා යන්න දුන්නා නම් විඳින්නෙත් නෑ. විඳින දේ විඳින්න නැත්තම් එතන හඳුනා ගැනීමක් කොහොමත් නෑනේ. ඒතර හඳුනා ගැනීමත් නෑ. එහෙනම් එතකොට චක්කු සම්පස්සජා වේදනා හැබැයි වේදනාව දැනෙනවා. විඳින්නේ. දැන් චක්කු සම්පස්සජා සංඥාත් නෑ එතන. හඳුනාගන්නේ නිවැරදි ආකාරයට. කොහොමද? නිවැරදි ක්‍රියාව නිවැරදි ආකාරයට දකිනවා. ඇසක් දකින්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දකිනවා. එතකොට නිවැරදි දේ නිවැරදි ක්‍රියාව නිවැරදි ආකාරයට දකිනවා. ඇසක ක්‍රියාකාරීත්වයක් නෙමෙයි තියෙන්නේ භූතයන්ගේ ක්‍රියාකාරීත්වයක්. එහෙනම් නිවැරදි ක්‍රියාකාරීත්වය නිවැරදි ආකාරයට දකිනවා සම්මාදිටි. රූපයක් නෑ එතන තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒක තමයි නිවැරදි. එහෙනම් නිවැරදි ක්‍රියාව නිවැරදි ආකාරයට දකිනවා. ඒ දෙක නිසා හටගත්ත අලුත්ම ක්‍රියාව චක්කු විඥානී ක්‍රියාව. එතන ක්‍රියාවක්. ඒ ක්‍රියාව නිවැරදිව දකිනවා. විඥානී ක්‍රියාකාරීත්වය. ඒතර චක්කු සම්පස්සජා වේදනා. ස්පර්ශය නිසා විඳීමේ ක්‍රියාව. ස්පර්ශය උන් නැත. ඒ කියන්නේ බාහිර රූපය ඇසට ස්පර්ශ උනේ නැත්නම් අර විඳීමේ ක්‍රියාවට දක්වා යන්න බැහැනේ. යන්නේ කවදාවත්. රූපයක් ඇසට නිවැරදිව ගෝචර වෙන්න ඕනේ. සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට චක්කු සම්පස්සජා වේදනා. දැන් බලන්න මෙතන මේ විදිහට එනකොට සත්ත්ව පුජ්‍යර සංඥාව අයින් වෙලා නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නිවැරදිව දැකලා නාම රූප වෙන් වෙලා හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මයන් නිවැරදිව දැනගෙන නිවැරදිව දැකලා කෙලස් ටික නිවැරදිව හඳුනගෙන කර්ම විඥාන බවට පත් නොවන ආකාරයට සිත මනාව නිවැරදිව අරගෙන යනවා. මෙහෙවනවා. හැබැයි මෙහෙවන්නේ සතිය ආයෝනිසමනස්කාරය. මේ දෙක නැතුව කරන්න බෑ. ඒතර කර්ම විඥානය. කර්ම කියන්නේ සිතේ බලවත් බව. ඒතර බලවත් වෙන්නේ කොහොමද ඉඩ දුන්නේ? අර විඥාණයෙන් නැවැත්තුවේ නැහැ. කර්ණු හතරක් එතන තියෙනවා. ස්පර්ශය එතන කර්ණු තුන එකතු වෙන තැන ස්පර්ශය නියත වශයෙන්ම තියෙනවා. ඒතර විඳින්නේ නැහැ. විඳින්නේ නැත්තම් හඳුන. ඒතර විඳින්නේ නැත්තේ එයා එතකොට නිවැරදි ක්‍රියාවන් නිවැරදි ආකාරයෙන් දැනගෙන දැකගෙන තියෙන්නේ. ඒ නිසායි විඳින්නේ නැත්තේ. නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් දැනගෙන දැකගත්ත කෙනෙක් විතරයි විඳින්නේ නැත්තේ. අනිත් ඕනම කෙනෙක් විඳිනවා. චක්කු සම්පස්සජා වේදනා. එයා විඳිනවා. විඳින දේ හඳුනා ගන්නවා. ඒ හඳුනාගන්නේ වැරදි ආකාරයට. ඒ තුල සිත බලවත් වෙනවා. ඒ තමයි චක්කු සම්පස්සජා චේතනා අන්න විඥානය. එතකොට අසයි රූපයයි නිසා හටගත්ත චක්කු විඥානය අරගෙන ගියා අபிසංස්කාර හේවත් කර්ම විඥානයක් ළඟට. කර්ම විඥානයක් බවටම ගෙනිච්චා. ඉතින් කර්ම විඥානයක් බවට ගෙනිච්චා නම් දැන් දැනගත්තේ මොකක් හැටියටද? දැන් අර කෙලස් ටික ඔක්කොම ඇති වෙලා නේද? ලෝභය තන නැද්ද? ඒ රූපය අප්‍රිය නම් ද්වේෂය තන නැද්ද? ඒ ලෝභයයි ද්වේෂය තන ක්‍රියාත්මක වුණා නම් එතන මෝහය නැද්ද? ලෝභයයි ද්වේෂයයි මෝහයයි ක්‍රියාත්මක වුණු තැන ඒක තමන් සතු කරගත්තා නම් මානය නැද්ද? ඒ බාහිර රූපය තමන් සතු කරගන්නවා ඊට පස්සේ. එයි හොඳයි කියලා නිකත්. ඉතින් හොඳ දේවල් නේ තමන් හොයන්නේ ලං කරගන්නේ. එතකොට ඒක සතු කරගත්තා නම් මානය. ඒතර මේ ක්‍රියාවන් නිවැරදි ආකාරයෙන් දැක්කේ නැහැ. එතන දිටි සැකය තියෙනවා. මේක තමන් සතු කරගත්තා. දැන් තමන් කියලාමනේ ගත්තේ. ඒතකොට පුජ්‍යලයක් පිළිබඳවනේ. ඒතර පුජ්‍යලයක් පිළිබඳව ගත්තා නම් එතන දිට්ඨියයි විචිකිච්ඡාවයි දෙකම තියෙනවා. පුජ්‍යලයක් ඉන්නවද නැද්ද? කල්පනා කරනද පෙර භවයේත් හිටියේ මමද නැද්ද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කොහොම වුණාද? මේ කවුරු වෙලා කොහොම වුණාද? කවුද උනේ? පුජ්‍යල සංඥාවෙන් ගන්න තාක්කල් විචිකිච්ඡා. ආත්ම ස්වභාවයෙන් ගන්න තාක්කල් විචිකිච්ඡා සැකය.
පුච්චලයක් ඇතුල් කරලා බලන තාක්කල් දිට්ටි විචිකිච්ඡා දෙක තියෙනවා. දෙකීම වැරදි. එතන සැකේ එනවා අනිවාර්යයෙන්ම. මොකද දිට්ටි විචිකිච්ඡා. ඒතකොට එතන එන්නේ ආත්ම ස්වභාවය. එහෙම නැත්නම් තමා කියන ස්වභාවය තුළ ඒ සැකයත් එක්ක ඊට පස්සේ තමයි වෙන වෘත වලට යන්නේ. වෙන පිළිගැනීම් වලට යන්නේ, වෙන ඇදහිම් වලට යන්නේ. එහෙනම් දැන් කර්ම බවට පත් උනේ නැත්තම් දැන් කර්ම බවට පත් වෙන්නේ නැත්තේ මොන හේතුවක් නිසාද? කෙලෙසුන්නේ. අපිරිසිදුන්නේ. දෝෂයුන්නේ. ලෝභයනේ, ද්වේෂයනේ, මෝහයනේ, මානයනේ නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. එහෙනම් ලෝභය එතන නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ, මාන්නය නැහැ, දිට්ඨි නැහැ, විචිකිච්ඡා නැහැ, තීන මිද්ද නැහැ, උද්ධච්ච නැහැ, අහිරික අනෝතප්පයන් නැහැ. කෙලෙස් නැත්තම් කොහොමද කර්ම කරන්නේ? අර චේතනා කියන තැනට ගෙනියන්න බෑ මනස. එයා විඥාණයෙන් නවත්තන. එයා දන්නවා මේ කරුණු හතරක් මෙතන සිද්ධ වෙයි. ඒ ස්පර්ශය නිසා මම විඳින්නේ. ඒතර ස්පර්ශය හේතුවේ හැටියට දකිනවා. විඳීමේ හේතුව හැටියට ස්පර්ශය දකිනවා. හඳුනා ගැනීමේ හේතුව හැටියට ස්පර්ශයයි දකින්නේ. හඳුනා ගන්න දෙයක් නැහැ. එතන තියෙන්නේ භූතයන්ගේ ක්‍රියාකාරීත්වයක්. ඒ භූතයන්ගේ ක්‍රියාකාරීත්වයට මේ ස්පර්ශය, ඒ කියන්නේ රූපය හැටියට ඒතර මහ භූතයන්නේ මේ අස නැමැති භූතයන්ට ස්පර්ශ වුනේ. ඒතර යා නිවැරදිව දකින ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා ඒතර හඳුනා ගන්නවා සතර මහා ධාතු හැටියට. එයාට නිල් පාටද, රතු පාටද, සුදු පාටද, කහ පාටද, රෝස පාටද, දම් පාටද ඒවා ගියාගේ මනසෙන් අයින් වෙලා තියෙනවා. එයා සංඥාව නිවැරදිව ගන්න. ඒ තුල ඒතර විඳින්නේ නැහැ, හඳුනාගන්නේ නිවැරදි ආකාරයට. එයාගේ සිත කර්මයක් බවට පත් කරන්න බෑ. චේතන, ඒ කියන්නේ චක්කු සම්පස්සජ චේතන. එතනට ගෙනියන්න බෑ. චේතන කියන්නේ කර්ම. එහෙනම් කර්ම කියන්නේ අபிසංස්කාර විඥානය. ඒතර සංස්කාර කියන ධර්මතාවයන් ද විඥානීය සංස්කාරයක්. නේද? නාම රූප කියන්නේ සංස්කාර. සංස්කාරයන් මෙනෙහි කිරීමක් තියෙන්නේ. පුච්චරයක් මෙනෙහි කරන්නේ නැහැ. සිත විසින් තව තවත් සිතුවිලි මෙනෙහි කරනවා. රූපයන් මෙනෙහි කරනවා. ඒ කියන්නේ සංස්කාරයන් විසින් සංස්කාරයන් මෙනෙහි කරනවා හැරෙන්න මෙනෙහි කරන පුජ්‍යලයකුත් නැහැ. විදර්ශනා භාවනා කරන පුජ්‍යලයකුත් නැහැ. සමත භාවනා කරන පුජ්‍යලයක් නැහැ. හැබැයි සිත විසින් සිතුවිලි පිළිබඳව මෙනෙහි කරනවා. එහෙම එකක් තියෙනවා. ඒතර සිත කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. සිතුවිලි කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. හැබැයි සිත විසින් සිතුවිලි පිළිබඳව මෙනෙහි කරනවා. ඒ කියන්නේ සංස්කාරයන් මෙනෙහි කිරීමක් තියෙන්නේ. සංස්කාරයන් විසින් සංස්කාරයන් මෙනෙහි කරනවා. එයා එතකොට නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා. දැන් අපි කියමු සිතින් රූපයක් මෙනෙහි කරනවා කියලා. ඒ රූපය කියන්නේ සතර මහා ධාතු. එතකොට සිත විසින් අර සතර මහා ධාතු මෙනෙහි කිරීමක් තියෙනවා. එහෙම නැත්නම් වේදනාව මෙනෙහි කරනවා කියමු. එතකොට සිත විසින් වේදනාව මෙනෙහි කරනවා. එතකොට නාමයන් විසින් නාමයන් මෙනෙහි කරනවා. නාමයන් විසින් රූපයන් මෙනෙහි කරනවා. එතකොට සංස්කාරයන් විසින් සංස්කාරයන් මෙනෙහි කරනවා. එහෙනම් එතකොට කර්ම විඥානයක් බවට පත් උනේ නැත්නම් කොහොමද ප්‍රතිසන්දියක් කරන් දෙන්නේ? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මේ සිතේ කෙලෙසීම නිසා, සිත අපිරිසිදු වීම නිසා, සිත දූෂ්‍ය වීම නිසා එයා කර්ම කරනවා. ඒ කර්ම කරපුවාම ඒ කර්ම වලට විපාක ලැබෙනවා. කර්ම ගෙවන්න වෙනවා. විපාක විඳිමින් තමයි කර්ම ගෙවන්න වෙන්නේ. නිකන් ගෙවන්න බෑ. කර්ම ගෙවන්න නම් විපාක විඳින්න වෙනවා. ඒතර විපාක විඳින්න නම් ඒ විපාක පිණිස යම් දෙයක් සකස් වෙන්න ඕනේ. දැන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් කෙලෙසෙන්නේ මොන හේතුවක් හින්දාද? මෝහය. අන්න පළවෙනි කාරණය. මෝහය කියන්නේ අවිද්‍යාව. ඒතර අවිද්‍යාව තියෙන තැන තණ්හාව තියෙනවා. දැන් අර ආස්සාවෙන් විඳිනවනේ. දැන් විඳින තැන ඇලෙනවනේ. එතන තණ්හාව තියෙනවනේ.
ඒතර මෝහය නේද මුල්ුනේ. ඇයි අරමුණ හරියට පෙන්වුවේ නැහැ, පැහැදිලි කරේ නැහැ, නිර්වුල් කරගත්තේ නැහැ. දැන් එතන ඇලෙනවා. එතකොට මෝහයවත් අවිද්‍යාව තියෙනවා, එතන තණ්හාව තියෙනවා. දැන් තණ්හාව තියෙන කෙනෙකුට උපාදානිය නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. තෘෂ්ණාව තියෙන කෙනෙකුට විතරයි උපාදානිය තියෙන්නේ. තෘෂ්ණාව නැති කෙනෙකුට උපාදානයක් ආයේ කවදාවත් නැහැ. කවදාවත් එන්නේ නැහැ. තණ්හාව තියෙන කෙනෙකුට විතරයි උපාදානයක් තියෙන්නේ. එහෙනම් අවිද්‍යාවත්, තණ්හාවත්, උපාදානයත් කෙලස් පිළිල කරනවා. කෙලස් සකස් කරනවා. ඒ නිසා තමයි අවිද්‍යා, තණ්හා, උපාදාන කෙලස් හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරන්නේ, දේශනා කරන්නේ. කෙලස් නිසා කර්ම කරනවා. කර්ම තමයි අර සංස්කාර. මොන සංස්කාරද? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිච්ඡාභි සංකාර. පුඤ්ඤාභි සංකාර කියන්නේ පින්, අපුඤ්ඤාභි සංකාර කියන්නේ පව්, ආනිච්ඡාභි සංකාර කියන්නේ ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන. අරූපාවචර ධ්‍යාන වලට කියන්නේ ආනිච්ඡාභි සංකාර. දැන් මේ එතකොට සංස්කාර කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිච්ඡාභි සංස්කාර කියන්නේ කර්ම වලට. දැන් කර්ම කරගත්තාම විපාක දෙන්න ඕනේ. විපාක දෙන්න නම් විඥානයක් හදන්න ඕනේ. මේ විඥානයක් නැතුව විපාක දෙන ස්ථානයක් තියෙනවා. ඒ තමයි අසඤ්ඤතලය. අනිත් සෑම තැනකම විඥානයක් ක්‍රියාත්මක වෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකේ විඥානය ක්‍රියාත්මකයි. වේදනා, සංඥා, සංකාර මෙතන පහම තියෙනවා. තොර දිව්‍ය ලෝක හයේ පහම තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල විතරයි වේදනා, සංඥා, සංකාර, විඥාන තියෙන්නේ. තේන විඥානය සකස් කරන්න වෙනවා. ඒ විපාක දෙන්න. ඒතර විඥානය සකස් කරපුවාම එතන නාම රූප දෙක ක්‍රියාත්මකයි. සංකාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූපං. ඒතර නාම රූප දෙක ක්‍රියාත්මක නම් ආයතන හයක් නියත වශයෙන්ම පහළ කරනවා. ආයතන හය පහළ කරනවා. මොනවාද ආයතන හය? ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. ඔන්න ආයතන හය. ඒතර ආයතන හයට නැවත ස්පර්ශ කියන ඒවා සිද්ධ වෙනවා නැවත. දැන් වර්තමානයේක හොඳට දකින්න පුළුවන්. අපිට තියෙනවා විඥානයක්, ඒ ප්‍රතිසන්දි විඥානය. ඒ තුල ක්‍රියාත්මක වුණා නාම රූප දෙකේ ස්වභාවය. ඒ නාම රූප දෙකේ ක්‍රියාව නිසා ආයතන හයක් ක්‍රියාකාරීත්වය. ඒ ආයතන හයේ ක්‍රියාකාරීත්වය නිසා ස්පර්ශයේ ක්‍රියාකාරීත්වය. ඒ ස්පර්ශ හයේ ක්‍රියාකාරීත්වය නිසා විඳීම හයේ ක්‍රියාකාරීත්වය. ඔන්න විපාක. දැන් විඥාන සැප දුක් උපේක්ෂා වශයෙන් තියෙනවා ත්‍රිවිධ. ඒ විඳින විඥාන. දැන් චක්ක විඥානය ගත්ත සොම්නස් දොම්නස් මදහත් එතන තියෙනවා. ඒ හටගත්ත තැන. ඒ ආකාරයට බෙදන්නේ. දැන් ශරීරය ගත්තොත්, දැන් නාම රූප දෙකම ගත්තොත්, රූපේ තියෙනවනේ විවිධ ආකාරය. කොහොමද සකස් වුනේ? අය තමයි කර්මයෙන් සකස් වුණා කියන්නේ. ඒතර කර්ම කිරීම නිසා විපාක. එහෙනම් දැන් ඉස්සෙල්ලාම පිරිනිවෙන්නේ මොනවද? දැන් වර්තමාන භවයේ මේ ජීවිතයේදීම නිවීම සඳහා උපකාර වන දහම් කරුණු තමයි කිව්වේ. එහෙනම් කර්ම සකස් නොවන ආකාරයට සතිය හා යෝනිසෝ මනසිකාර්ය කියන මේ ධර්මතා දෙක උපකාර කරගෙන හොඳට පරීක්ෂා කරන්න. හොඳට බලන්න. හොඳට සොයන්න. කෙලස් ටික හඳුන ගන්න. ඉස්සෙල්ලා කෙලස් ටික හඳුන ගන්න ඕනේ. ඒ කෙලස් ටික හඳුනගෙන ඒ කෙලෙසීම නිසා කර්ම සකස් වෙන ආකාරය, කර්ම විඥානය, ඒවත් අபிසංස්කාර බවට පත් කරගන්නේ නැතුව හිටියොත් ඉන්න ඕනේ කවදා හරි. වර්තමාන භවයේ බෑ කියනවා නැති ඊගා භවයේ හරි ඒක කරන්න වෙනවා. කවදා හරි ඒක කරන්න වෙනවා. නිවීම නම්, නිවෙන්න නම් ඒ නැති තාක්කල් මේ සංසාර චක්‍රේ රවුමක් යනවා. රවුමක් ගිහිල්ලා හිටපු තැනට එනවා, ආයි රවුමක් යනවා. ආයි හිටපු තැනට එනවා. ආයි රවුමක් යනවා. ආයි හිටපු තැනට එනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ක්‍රියාව නොනැවතී සිද්ධ වෙනවා. අර අඹ ගහ අඹ ගෙඩි හදනවා, පළ හදනවා.
ඒ පළ බිමට වැටිලා ආය අඹ පැල හදනවා. ආයේ අඹ පැල ඒව වැඩිලා ආයි පළ දරනවා අඹ ගෙඩි වශයෙන්. දැන් යම් කිසිතර ක්ලේශ පරිණිරවාණය කෙලස් සාමුලින් පිරිණුනොත් ඊගාවට මතු භවයක් නැහැ. ඒ කියන්නේ අර අඹ ගහ අපි මම මුලින් කියවනේ සම්පූර්ණයෙන් කපලා සියලු මුල් ටිකත් උදුරලා කෑලි කෑලි වලට කපලා අවුවේ වේලලා ගිනි තියලා පුච්චලා අලු ටිකත් අරගෙන ඒ ටිකත් අරගෙන සුළඟේ පොළලා ඒක ඉතුරු වෙච්ච කොටස ගඟේ සැඩපහරේ ගිල්වලා දැම්මොත් ඒ අඹ ගහ නිසා ආයේ මතු අඹ ගස් කවදාවත් හැදෙන්න බෑ. කවදාවත් හදන්න. ඒ අඹ ගහ නිසා. නෑ නේද? එහෙනම් ඒක තමයි කියන්නේ මේ ක්ලේශ පරිණිරවාණය මේ නාම රූප දෙකේ ක්‍රියාව නවත්තනවා. ඒ නාම රූප දෙකේ තොර ක්‍රියාව සාමුලින්ම නවතිනවා ස්කන්ධ පරිණිරවාණයදී. එතනින් අවසන්. එතකොට නිවීම සඳහා මේ ජීවිතයේදීම ධර්ම දේශනාවක් කරන හැටියටයි ආරාධනාව මාතෘකාව දායකත්වයේ මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ දඹදෙණිය උදියාවලවත්ත දෙවන පටුමග පදිංචි නන්දා ස්වර්ණලතා තම්මිට මහත්මිය ඇතුළු සහෝදර පිරිස විසින් අරමුණ 2013 මේ මාස 31 වෙනි දින මිය පරලොව ගිය ටී අප්පුහාමි පියාණන්ට හා 2015 අගෝස්තු මාස 20 වෙනි දින මිය පරලොව ගිය ආර්.එම්. කුමෙනිකේ මෑණියන්ට මෙම ධර්ම දානයේ පුණ්‍ය බලය උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා. තවද මීට වසර කිහිපයකට පෙර මිය ගිය විශ්‍රාමික මහ බැංකු නිලධාරී ටී තිලකරත්න බාප්පාටත් ටී මුතුමෙනිකේ නන්දනියටත් ආර්.එම්. සියාතු බණ්ඩා මාමාටත් කේම් ඥානහාමි නන්දනියටත් මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් උතුම් වූ නිවන් සුව ලැබීමට හේතු වාසනා වේවා. නන්දා ස්වර්ණලතා තම්මිට මහත්මිය ඇතුළු සහභාගී වූ සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ සම්පන්නිය ලැබීමට මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ලෝපුරා පැතිර ඇති වසංගත තත්ත්වයෙන් ලොව ජනතාව මිදේවා. ඒ ප්‍රාර්ථනාවන්නේ බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ නම් සඳහන් කළ නොකළ තවත් කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දෙනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං